නිවන් මඟ විවර කෙරෙන මෙම සද්ධර්ම දේශනා සිදු කරනු ලබන්නේ ගණේ මුල්ල ආනන්ද බෝධි ධර්මායතනාධිපති පූජ්‍ය පාතේගම සුමන රත්න ස්වාමින් වහන්සේ විසිනි. මෙම ධර්ම දේශනා මුදලට විකිණීමට හෝ ලාභ ලැබීම පිණිස සඳහා වන සියලු ආකාරයේ උපුටා ගැනීම නැවත පළ කිරීම සඳහා නොව ධර්ම දානය පිණිසයි. ඉන්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර චාරිකාවේ වැඩම කරලා කේසපුත්ත කියන කාලාම කියන ශාස්ත්‍රීය පිරිස වාසය කරන තැනට නියංගමට උන්වහන්සේ වැඩම කළා. ඒ ශාස්ත්‍රීය කාලාම පිරිස බුදුරජාණන් වහන්සේ වැඩම කරාට පස්සේ ඒ නොයෙකුත් වැඩිහිටි පිරිස බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන්ට පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ මේ ගුණයන්ගෙන් යුක්තයි, නවආරහාදී බුදු ගුණයන්ගෙන් යුක්තයි. ඒ වගේම කලුකෙස් සුදුවෙන්ට කරින් මේ ගිහිගේ ඇත්තරලා පැවිදි තත්වයටපත් වෙලා බුද්ධත්වයේ ලබාගෙන ධර්ම දේශනා කරන ශාක්‍ය වංශ කෙනෙක් කියන කීර්තිරාවය ඒ කාලාමයන් අතර බොහෝම ඉක්මනට ප්‍රචාරය වුණා. ඒ පාර කාලාමයෝ කල්පනා කළා මේ ශාස්ත්‍රීය වංශික පිරිස බුදුරජාණන් වහන්සේ හමු වෙන්න. සන්ධ්‍යා කාලේ බුදුරජාණන් වහන්සේ හමු වෙන්න නොයෙකුත් මල් ආදී අරගෙන බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ඇවිල්ලා සමහර ශාක්‍යයෝ උන්වහන්සේට নমස්කාර කළා එකත් පසක වාඩි වුණා. සමහර අය බුදුරජාණන් වහන්සේට নমස්කාර කළේ නැහැ. ඒ වගේම සමහර අය බුදුරජාණන් වහන්සේට নমස්කාර කරගෙනම එකත් පසක වාඩි වෙලා හිටියා. තවත් පිරිස নমස්කාර කරගෙනම බුදුරජාණන් වහන්සේ එක්ක නොයෙකුත් ආගිය තොරතුරු කතා කළා. ඒ වෙලාවේදී මේ කාලාම කියන මේ ශාස්ත්‍රීය පිරිස බුදුරජාණන් වහන්සේට යම්කිසි වැදගත් කාරණයක් ප්‍රකාශ කළා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මේ කාලාම කියන නියංගමට වැඩම කර එක අපිට ලොකු භාග්‍යයක් වුණා. අපි කල්පනා කර හිටියේ මේ ගැන කාටද කියන්නේ කියලා. ඒ අවස්ථාවේ තමයි ඔබ වහන්සේ මේ අපේ නියංගමට වැඩම කළේ. මොකද්ද මේ කාලාමයන් බුදුහාමුදුරන්ට ප්‍රකාශ කරන්නේ? බුදුහාමුදුරනේ එක එක ප්‍රදේශවලින් නොයෙකුත් ශාස්ත්‍රවරු මේ කාලාම කියන නියංගමට එනවා. ඇවිල්ලා තමන්ගේ ලබ්ධිය ඉදිරිපත් කරනවා. එහෙම නැත්නම් තමන්ගේ අදහස ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරනකොට අනිකුත් අයට දොස් නගලා තමන් ඉදිරිපත් කරන මේ ලබ්ධිය තමයි හරි කියලා ප්‍රකාශ කරලා මේ අය යනවා. මේ විදියට මුළු අවුරුද්ද පුරාම බුදුරජාණන් වහන්සේ නොයෙකුත් ප්‍රදේශවලින් මේ ආගමික ශාස්ත්‍රවරු ඇවිල්ලා අපිට මේ විදියට ප්‍රකාශ කරන තමන්ගේ ලබ්ධිය, තමන්ගේ ආගම. අපිට ලොකු ගැටලුවක් ඇවිල්ලා තිබෙනවා. කවුද ඇත්ත කියන්නේ, කවුද බොරු කියන්නේ කියලා. අන්න ඒක කොහොමද බුදුරජාණන් වහන්සේ අපි විසඳගන්නේ කියලා ප්‍රශ්නයක් ඇහැ. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මුළු ලෝකේම ගෞරවයටපත් වෙච්ච, විදේශ රටවල් වලට පවා ගෞරවයටපත් වෙච්ච, ඒ වගේම විශ්වවිද්‍යාලවල නිතරම සාකච්ඡා කරන මහා උගත් විශාරදයන්ගේ ගෞරවයටපත් වෙච්ච කාලාම කියන සූත්‍රය දේශනා කළේ.
ඒ කාලාම කියන වචනය ඒකට දාලා තියෙන්නේ කාලාම පිරිසට දේශනා කරපු නිසා. විශේෂ කාරණයක් නිසා නෙවෙයි. ඒ නියංගමේ වාසය කරපු පිරිස කාලාම පිරිස. එක්කෙනෙක් නෙවෙයි. සමහර විට අපිට ඇහෙනෝ දේශනා කරනකොට මේ කාලාමයෝ කියලා එක්කෙනෙක් අරමුණු කරගෙන කියලා. එහෙම එක්කෙනෙක් නෙවෙයි කාලාම කියන්නේ ඒ ගම්මැසි පිරිස. නියංගම්මැසි. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් මේ ලබ්ධිය එහෙම නැත්තම් තමන් උගන්වන ආගම ඒ හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ ජීවිතේ සැනසීමක්, ජීවිතේ නිවීමක්. නමුත් ඒ දේශනා කරන එක එක ලබ්ධීන් දිහා බලනකොට ඉන්දියාවේ බුදුරජාණන් වහන්සේම බ්‍රහ්මජාල සූත්‍රයේ දේශනා කරලා තියෙනවා 64ක්. නොයෙකුත් දෘෂ්ටි වලට බැසගත් පිරිසක් තමයි එදා බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ වාසය කළේ. ඉතින් මේ පිරිස තමයි මේ කාලාම කියන නියංගමට ඇවිල්ලා නොයෙකුත් තමන්ගේ ලබ්ධිය ප්‍රකාශ කරන්නේ. ඒ ප්‍රකාශ කරන විතරක් නෙවෙයි අනිත් එක හොඳ නැහැ. අනිත් අයට දොස් නගලා යනවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී කාලාමයන්ට දේශනා කළා කාලාමේනි යදා තුම්මේ කාලාම අත්තනාව ජානෙය්‍යාත කාලාම නුඹලාටම යම් දෙයක් දැනෙන තුරු දැනගන්න තුරු පිළිගැනීමක් පිළිපැදීමක් සමාදන් වීමක් නොකල යුතුයි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. හරි වැදගත් කාරණයක්. එහෙම දේශනා කළ බුදුහාමුදුරෝ දේශනා කරනවා කාලාමේනි නුඹලට මම කරුණු 10ක් ඉදිරිපත් කරනවා. ඒ කරුණු 10 කියලා බුදුහාමුදුරෝ පෙන්වන්නේ එදා සාමාන්‍යයෙන් සත්‍යයි කියලා පිළිගන්ට පාදක කරගත්තේ අන්නේ කරුණු. බුදුහාමුදුරෝ ඒවා ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ, බාරගන්නෙත් නැහැ, මධ්‍යස්තව ඒව ගැන කටයුතු කරන්නේ කියලා තමයි කාලාමයන්ට බුදුහාමුදුරෝ දේශනා කළා. මොකද්ද මේ කරුණු 10? මා අනුස්සවේන මා පරම්පරාය මා ඉතිකිරාය මා පිටක සම්පදාය මා තක්ක හේතු මා ණය හේතු මා ආකාර පරිවිතක්කේන මා දිට්ටි නිජ්ජා නක්ඛන්තියා මා බබ්බ රූපතාය මා සමනෝ නෝ ගරුති කරුණු 10යි. කාලාමයන්ට දේශනා කරනවා කාලාමේනේ යම් කිසි ධර්මයක් තේරුම් ගන්නට ගියාම නුඹලා සැක කළ යුතු. දැන් කාලාමයන්ට දේශනා කරනවා බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලම ප්‍රශංසා කරන කාලාමයන්ට නුඹලා සැක කළ යුතු තැන සැක කරලා තියෙනවා. මේක එක්කෙනා එක එක ඒවා කියනකොට ඕන කෙනෙකුට සැකයක් හිතෙනවනේ. සැක කරන්න ඕන තැන සැක කරන්නේ කියලා බුද්ධ ආගමේ නියමයක් තියෙනවා. සැක නොකරන්නේ කියලා නියමයක් නැහැ. සැකය කියන එක පින්වත්නි පවක් නෙවෙයි. හැබැයි සැකය කියන එක අකුසලයක්. පවට එහා ගියපු වෙනත් කාරණයක්. නමුත් සැකය කියන එක පවක් නෙවෙයි. සැක කළ යුතු තැනදී සැක කරන්නේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒ නිසා කාලාමේනි නුඹලා සැක කළ යුතු තැනදී සැක කරලා තියෙනවා. ඒක වරදක් නෑ. ඒ නිසා නුඹලා යම්කිසි සත්‍යයක් අවබෝධ කර ගැනීමට යනකොට මෙන්න මේ කාරණා මේ විදියට සලකන්නය.
පළවෙනි කාරණය මා අනුස්සවේන කියන්නේ ශ්‍රුත පරම්පරාවෙන් එන යම් දෙයක් මේක අපේ ශ්‍රුත පරම්පරාවෙන් තමයි ඇවිල්ලා තින්නේ ඒක නිසා මේක ඇත්තේ කියලා කවුරු හරි කියනවනම් ඒක උඹලා පිළිගන්නටත් එපා බැහැර කරන්නටත් එපා මධ්‍යස්ත වේ මා අනුස්සවේ සුත පරම්පරාව ඒ මොකද සුත පරම්පරාවෙන් එන ඒවා එහෙම මධ්‍යස්තව ඉන්නේ කියලා ප්‍රකාශ කළේ සමහර විට ඕක පරම්පරාවෙන් අහගෙන එනකොට හරියට ඊළඟ එක්කෙනාට ඇහුණද කියන කාරණේ පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ නිසා මේ ශ්‍රුතයෙන් ආව කියලා ශ්‍රුත පරම්පරාවෙන් ආව කියලා ඒක ඒ විදිහටම බාර ගන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා. මා අනුස්සවේන. මල සැක කරන්න ඕන. අනුස්සවෙන් එන දේ ගැන සැක කරන්න ඕන. ඒක බාර ගන්න නෙවෙයි. දෙවෙනි කාරණය මා පරම්පරාවෙන් එන දේ. දැන් අපි දන්න ඕනේ අපිත් සාමාන්‍යයෙන් කතා කරන මේ පරම්පරාවෙන් එන චාරිත්‍රයක්. බුදුහාමුදුරුවෝ ඒක ප්‍රතික්ෂේප කරනවා. බුද්ධ ධර්මයේ හරීම විශිෂ්ට තැනක තියෙන්න පින්වත්නි අද්දේ කාරණා උඩ මා පරම්පරාවෙන් ආව කියලා පිළිගන්න එපා. ඒක ගැන සැක කරන්න ඕන. සැක කළ යුතු නම් සැක කරන්න ඕන පරම්පරාව. සමහර පරම්පරාවල් වලින් එනවා කිසිම වැඩක් නැති දේවල්. ඒක පරම්පරාවෙන් ආවයි කියලා ලොකු කමට ඒක බාර ගන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා. දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණය මා ඉතිකිරාය. ඉතිකිරාය කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැතුව මෙසේය කියලා යම්කිසි කෙනෙක් ප්‍රකාශ කරාට පස්සේ මේ කාරණය මෙහෙම තමයි කියලා කිව්වහම ඒක බුදුහාමුදුරුවෝ කියන බාර ගන්න එපා. Tamanට ප්‍රත්‍යක්ෂයක් නැතුව දැන් ප්‍රත්‍යක්ෂයක් නැතුව යම්කිසි කෙනෙක් කියනවා මම මේක දැනගෙන තියෙන්නේ මේ විදිහට තමයි මා ඉතිකිරාය ඒ නිසා ඔයගොල්ලොත් බාර ගන්න ඔයගොල්ලොත් මේකෙන් හරියනවා කියලා ඒක බාර ගන්න එපා. බුදුහාම තුන්වෙනි කාරණය. හතරවෙනි කාරණය මා පිටක සම්පදාය. මා පිටක සම්පදානේන පිටක සම්පදානේන කියන්නේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ ත්‍රිපිටක කියන කතාවක් තිබුණේ නැහැ. පොත් ලියලා තිබුණේ නැහැ නේ බුද්ධ ආගමේ. පිටක සම්පදාය කියලා කියන්නේ වේදය. වේදයනේ එදා පිටකේ අවුරුදු 6000ක් විතර පරණ වේදේ. බුදුහාමුදුරුවන්ටත් කලින් ඒව තිබුණා. වේදේ තිබුණා නොයෙකුත් දේවල් ලියවෙලා අන්නේ පිටකේ තියෙනවයි කියලා කියන නිසා උඹලා මේක පිළිගන්න එපා. කාලාමේ මේක පිළිගන්න එපා. අත්තනාව ඥානෙයාත Tamanටම දැනෙනකන් මේ පිටකේ තියුණයි කියලා පිළිගන්න එපා. මේ විචාර බුද්ධිය ගැනයි බුද්ධ ආගමේ තියෙන්නේ. ඊළඟට බුදුහාමුදුරුවෝ පස්වෙනි කාරණේ හැටියට දේශනා කරනවා මා තක්ක හේතු. තක්ක හේතු කියන්නේ තර්ක කරාම මේක හරි. තර්කයට හරි. බුදුහාමුදුරුවෝ දේශනා කරන වචනේ අතක්කා වචර ධර්මයක්. පච්චත්තං වේදිතව අතක්කා වචරෝ කියලා දේශනා කරනවා. තර්කයට නිකම් මේ උසාවියකට ඇවිල්ලා තර්ක කරලා මේක මෙහෙමයි කියලා කියන විදිහෙන් ගන්න පුළුවන් කමක් නැහැ සත්‍යය කියන එක. ඒ නිසා මා තක්ක හේතු. තර්කයෙන් මේක ඉදිරිපත් උනායි කියලා කාලාමේනේ උඹලා පිළිගන්න එපා. උඹලා පිළිගැනීම සුදුසු නෙවෙයි. මේ කාලාමේව පිරිවරාගෙන බුදුහාමුදුරුවෝ මේ දේශනා කරනවා. ඊළඟට 6 වෙනි කාරණේ මා ණය හේතු. ණය හේතු කියන්නේ න්‍යාය සිද්ධාන්තය. අපි හරිගස්ස ගන්නපු රාමෝ සිද්ධාන්තය ක්‍රමය මේකයි. ඒ සිද්ධාන්තයට මේක මහා බැලුවාම හරි. ඒ නිසා මේක පිළිගන්න. එහෙම පිළිගන්න එපා කාලේ. මේක එක එක්කෙනාගේ සිද්ධාන්තවලට හරි කියලා මේක පිළිගන්න එපා. දිට්ඨි නිජ්ජා නක්ඛන්තියා 8වෙනි කාරණය දේශනා කරනෝ සමහර අයගේ දිට්ඨියට හරි.
දැන් සමහර අය දෘෂ්ටිවාදවල ඉන්නෝනේ ආත්ම දෘෂ්ටිය, උච්ඡේද දෘෂ්ටි, ඒ වගේ දෘෂ්ටි වලට මේ කියන කාරණේ ඒ දෘෂ්ටියත් එක්ක ගැලපුණාම හරි. බුදුහාමුදුරෝ දේශනා කරන කාලාමේනි දිට්ඨි නිජ්ජා නක්ඛන්තියා, දිට්ඨියට හරි ගියයි කියලා උඹලා බාර ගන්න එපා. දිට්ඨියට හරි ගියයි කියලා බාර ගන්න එපා. ඊළඟට 9 වෙනි කාරණේ දේශනා කරනෝ මා බබ්බ රූපතාය. බබ්බ රූපතාය කියන්නේ මෙයා හරි කීර්තිමත් ගුරුවරයෙක්. මෙයා හරි කීර්තියක් තියෙන. දැන් පූර්ණ කාශ්‍යප ඒ වගේ අය හොවා කීර්තිමත් අය නිගණ්ඨනාත්. මේ කීර්තියක් මේ ගුරුවරයා හරි කීර්තිමත් එක්කෙනෙක්. ඒ නිසා මේ කියන දේ බාර ගන්න එපා. කාලාවෙන්නේ නුඹලා බාර ගන්න එපා. බාර ගන්න එපා. කීර්තිමත් කෙනෙක් කියලා. මා සමනෝ නෝ ගරුති. මෙයා මගේ ආචාර પરම්පරාවේ ඉඳලා එන මගේ ගුරුවරයෙක්, මගේ තාත්තලම්මලාගේ ගුරුවරයෙක්. ඒ නිසා මේක පිළිගන්න ඕනේ කියලා පිළිගන්න එපා. ඔන්න බලන්න බුදුහාමුදුරුවෝ එදා ඉන්දියාවේ යම් කිසි දෙයක් පිළිගන්නට සාධක හැටියට පාවිච්චි කරපු කරුණු 10ක් බුදුහාමුදුරුවෝ කාලාම සූත්‍රයේදී ප්‍රතික්ෂේප කරනවා. මොකද්ද කරුණු 10? මා අනුස්සවේන අනුස්සවේ, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටක සම්පදාය, මා තක්ක හේතු, මා ණය හේතු, මා ආකාර පරිවිතක්කේන, මා දිට්ඨි නිජ්ජා නක්ඛන්තියා, මා බබ්බ රූපතාය, මා සමනෝ නෝ ගරුති. යදා තුම්මේ කාලාම අත්තනෝ ජානෙයාත. නුඹලට මේව ඉදිරිපත් වුණාට උඹලට කාලාමේනි යම් කිසි දෙයක් පිළිගන්න යන්න එපා. අත්තනාව ජානෙයාත. Tamanටම වැටහෙනවා නම් මේක හරිය කියලා. ඉමේ ධම්මා කුසල, ඉමේ ධම්මා අකුසල, ඉමේ ධම්මා සාවජ්ජා, ඉමේ ධම්මා විඤ්ඤූ ගරහිතා, අහිතාය දුක්ඛාය සංවත්තති. උඹලට තේරෙනවා නම් මේක අකුසලයක් කියලා, මේක සාවජ්‍ය එකක්, මේක වැරදි එකක් කියලා වැටහෙනවා නම්, විඤ්ඤූ ගරහිතා ඥානවන්තයන් විසින් ගරහනවා නම් මේකට, අහිතාය අහිත පිණිස පවතිනවා නම්, දුක්ඛාය දුක්ඛ පිණිස පවතිනවා නම්, සංවත්තති අහිතාය දුක්ඛාය සංවත්තති, අහිත පිණිස දුක් පිණිස පවතිනවා නම්, අර කරුණු 10න් යුක්ත වුණත් ඒක උඹලා පිළිගන්න එපා. අන්න ශාස්ත්‍රී වංශිකයන්ට, කාලාමයන්ට බුදුහාමුදුරෝ දෙන. අද මුළු බුද්ධ ආගම පින්වත්නි යුරෝපා රටවල් වල මහා සම්භාවනාවටපත් උනේ මේ සූත්‍රය නිසා. මොකද මේ සූත්‍රේ දැන් අද කාලේ අපි බලනකොට අපිට ඒ තරම් ලොකුවට තේරුනේ නැති වුණාට එදා ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ අපේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච අවස්ථාවේ ඉන්දියාවේ අර තිබිච්ච නොයෙකුත් ඉගැන්වීම් මේවට අයිති. සමහර ඉගැන්වීම් තිබුණා මා අනුස්සවේන. ඒ මුඛ પરම්පරාවෙන් එන දේ මොන දේ වුණත් කමක් නැහැ. අහවල් තැන කියලා තිබුණා කියලා කිව්වහම ඒක සාදු සාදු කියලා බාරගෙන වන්න. අදත් ඉන්දියාවේ ඇත්තට. අදත් මහ ලොකුවට මහ විශාල ලෝකයේ දියුණුවයි කියලා කිව්වට ආගමික වශයෙන් අනාථයෝ ලක්ෂ ගාණක් කෝටි ගාණක් ඉන්දියාවේ මා අනුස්සවේ. මා පරම්පරාවෙන් එන දේ දැන් බුදුහාමුදුරුවෝ ළඟට එක්තරා බ්‍රාහ්මණ තරුණෙක් ආවම බුදුහාමුදුරුවෝ ඇහුවා බ්‍රහ්මයා එහෙම නැත්නම් ඊශ්වර දැකලා තියෙනවද? බ්‍රහ්මයා දැක නෑ බුදුහාමුදුරුවනේ. එතකොට ගුරුවරයා දැකලා ගුරුවරයාත් දැකලා නෑ.
ඒතර ගුරුවරයා බුදුහාමුදුරුවෝ එහෙම විදිය ඒක හදලා කවුරුවත් අහලා නැහැ. එහෙනම් බ්‍රාහ්මණය මේක කනවැල ඇල්ලීමක් වගේනේ. ඒ උදාහරණය පෙන්නනවා. ඒ කියන්නේ ඉස්සරහින් ඉනුත් ඉන්නව අන්දේ ඊටත් පස්සේ අන්දෙක් ඉන්නව. අන්දයෝ පේලියට එක්කෙනා මේ අතින් අත අල්ලගෙන යනවා. මොකද මේ අර ඉස්සෙල්ල යන එක්කෙනා දෙවෙනි එක්කෙනා හිතන ඉස්සෙල්ල යන එක්කෙනාට පේනවා කියලා. ඊළඟට තුන්වෙනි එක්කෙනා හිතන දෙවෙනි එක්කෙනාට පේනවා කියලා. හතරවෙනි එක්කෙනා හිතන තුන්වෙනි එක්කෙනාට පේනවා කියලා. පස්වෙනි එක්කෙනා හිතන අර හතරවෙනි එක්කෙනාට ওই විදිහට අන්තිමට බලනකොට කාටවත් පේන්නේ නැහැ. මා පරම්පරාය. දැන් මෙහෙම දෙවි කෙනෙක් ඉන්නවයි කියලා කිව්වා. ඉතින් අරගෙන එනවා. දැන් ওই පේන්නේ නැද්ද ওই මූණේ ඉස්සරන් ওই සත්තු කපන්නේ? සත්තු අරන් ගිහිල්ලා කපන්නේ මේ ලංකාවේ. ඉතින් ওই දෙවියෝ සන්තෝෂ කරන්න. ඕ එක්කෙනෙක්ක් දන්නවද? දැකලා තියෙනවද? නෑ කියනෝ මෙහෙම. මේ විදිය තමයි මෙහෙම කළොත් මේක හරි කියලා ඒගොල්ලන්ගේ වැඩිහිටියෝ ඒගොල්ලන්ට කියලා දීලා තියෙනවා. මා පරම්පරාව. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ වේද ග්‍රන්ථවල තියෙන මා පිටක සම්පදාය. පොතේ තියෙනවා. මා ඉතිකිරාය කිසිම ප්‍රත්‍යක්ෂ දැනීමක් නැතුව නිකම්ම මේක පිළි අරගෙන තියෙනවා. මා තක්ක හේතු තර්ක කරනකොට සමහර තර්ක කරන ශාස්ත්‍රූරු අදත් ඉන්නු ඉන්දියාවේ එදත් හිටියා. දැන් සත්‍යක බුදුහාමුදුරුවොත් එක්ක තර්ක කරන්නේ තර්ක. ඒ තර්ක කරන ශාස්ත්‍රූරු ඕන තරම් ඉන්නවා. ඒ තර්කය තමයි ඒගොල්ලන් සත්‍යයේ හැටියට පිළිගන්නේ. මා තක්ක හේතු මා ණය හේතු යම් කිසි අර මෙහි දේශපාලනඥයෝ වගේ මොකක් හරි කණ්ණාඩියක් දාගෙන ඉන්නවා ඒක දාලා කියනවා මෙන්න මේ පාට නම් තමයි අපි පිළිගන්නේ කියලා. අන්න මා ණය හේතු කියන්නේ ඒකයි. ආකාර පරිවිතක්කේන මේ ආකාරයි. බෝ කියනකොට හොඳයි යනකොට හොඳයි පෙනුම හොඳයි ප්‍රමාණය හොඳයි කියලා ආකාර වශයෙන් යම්මයි පිළි අරගෙන ආකාර දිට්ටි ඊළඟට තමන් ගත්ත දෘෂ්ටිය ආත්ම දෘෂ්ටිය වෙන්න පුළුවන් ඊළඟට උච්ඡේද දෘෂ්ටිය වෙන්න පුළුවන් පුබ්බේකත හේතුවාද දෘෂ්ටිය වෙන්න පුළුවන් අක්‍රීයවාදී දෘෂ්ටිය වෙන්න පුළුවන් මොකක් හරි දෘෂ්ටියක් අරගෙන ඒ දෘෂ්ටියට ගැලපෙනවා නම් ඒක පිළි අරගත්ත පිරිසක් මා බබ්බ රූපතාය දැන් ඒ කාලේ පින්වත්නි ගුරුවරයා කීර්තිමත් නම් ගුරුවරයා ගැන මොකක්වත් කියන්නේ. එයා හරි කීර්තිමත් එක්කෙනෙක්. ඒ නිසා ගුරුවරයා ගැන විමසන්න සම්පූර්ණයෙන්ම තහනම්. ගුරුවරයා මහා කීර්තිමත් එක්කෙනෙක්. මෙච්චර විශාල පිරිසක් ඉන්න එක්කෙනෙක්. දැන් එදා බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ හුඟක් කීර්තිමත් ගුරුවරු හිටියා. හුඟක් ශිෂ්‍යයෝ. ඒ කීර්තිමත් ගුරුවරයෝ ළඟට බුදුරජාණන් බෝධිසත්වයන් වහන්සේ ගිය බව මේ ඇත්තෝ දන්නවා. ගිහිල්ලා ඒ උගන්වන දේවල් ඉගෙන ගත්තා බෝධිසත්වයෝ තේරුම් ගත්ත මෙතන සත්‍යේ නෑ කියලා. ඊළඟට මා සම නෝ ගරු මගේ ගුරුවරයයි කියලා විමසා සිටියේ නෑ. එතකොට බලන්න අපේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ දේශනා කරනෝ අර පිරිනිවන් පාන්න හදන වෙලාවේ භික්ෂුන් වහන්සේලා ඔක්කොම එකතු වෙලා ඉන්න. ඒත් බුදුහාමුදුරුවෝ ආනන්ද ওই භික්ෂුන් වහන්සේලාට කියන්න මගෙන් යම්කිසි ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඒක දැන් අහගන්නයි කියලා. මන් නැති වුණාට පස්සේ සාකච්ඡා කරන්න එපා. අනේ බුදුහාමුදුරුවෝ ඉන්න කාලේ මට මේක අහගන්න බැරි වුණා. දැන් බුදුහාමුදුරුවෝ නැති වුණා කියලා දුක් වෙන්න ඉඩ තියන්න එපා ආනන්ද. දැන් ওই කාට හරි ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට එහෙමත් ඉන්නකොට නිශ්ශබ්දයි. නිශ්ශබ්දකොට බුදුහාමුදුරුවෝ කියන ආනන්ද ওই භික්ෂුන් වහන්සේලා කෙලින්ම මගෙන් ප්‍රශ්න අහන්න කැමති නම් මං වේදටපත් වේවි කියලා. එහෙම නැත්නම් වෙන හේතුවක් නිසා මගෙන් කෙලින්ම ප්‍රශ්න කරන්න කැමති නැත්නම් වෙන කෙනෙක් ලවා හරි තමන්ගේ ප්‍රශ්නය දැන් ඉදිරිපත් කරන්නයි කියන්න ආනන්ද.
අනුපිරිනිවන් සූත්‍ර කුසිනාරා සූත්‍රයේ බුදුහාමුදුරෝ දේශනා. ඒත් භික්ෂුන් වහන්සේලා නිශ්ශබ්ද. එතකොට පේනවා පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ ගුරුවරයාගෙන් ගුරු මුස්තියක් තියාගෙන කටයුතු කළේ නැහැ. ගුරුවරයාගෙන් කැමැතිතා ප්‍රශ්න කරන්න අවස්ථාව බුදුරජාණන් වහන්සේ ලබා දුන්නා. ඊළඟට කාලාමයන්ට මේ කරුණු 10 ප්‍රකාශ කරලා කාලාමයෙන් අහන දැන් මේ ඔක්කොම කට්ටිය දැන් බුදුහාමුදුරන්ගේ වටේ වට වෙලා ඔක්කොම බුදුහාමුදුරන්ගේ මූණ දිහා බලයි කාලා. ශාස්ත්‍රීය වංශිකය. සමහර අය වැන්දේ නැති වුණාට ඉතින් බුදුහාමුදුරෝ අපේ එක්කෙනෙක් කියලා ලොකු ආඩම්බරයකුත් තිබුණා. එතකොට ඒකනේ මේ බුදුහාමුදුරන් නඩුවක් වගේ ඉදිරිපත් කරන්නේ. අනිත් අයට මේවා කිව්වේ නැහැ. බුදුහාමුදුරන කම ඉඳලා තමයි මේ කිව්වේ. බුදුහාමුදුරෝ ඊළඟට අහනවා කාලාමේනි යම් කිසි පුරුෂයෙකුට ලෝභ සිටිවිල්ලක් පහළ වුණොත් ඒක අහිත පිනිස හේතු වෙනවද හිත පිනිස පිහිට වෙනවද? එතකොට කාලාමයන් දේශනා කරන ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඒක අහිත පිනිසයි එයාට පවතින. එතකොට ඒක කුසලයක්ද අකුසලයක්ද කියලා. ස්වාමීනි ඒක අකුසලයක්. ඒක සාවජ්‍ය ධර්මයක්ද නිර්වජ්‍ය ධර්මයක්ද? ඒක ස්වාමීනි සාවජ්‍ය ධර්මයක්. ඒක ඥානවන්තයන් විසින් ප්‍රශංසා කරන ධර්මයක්ද ඥානවන්තයන් විසින් ගර්හාවට ලක් කරන ධර්මයක්ද? ස්වාමීනි ඥානවන්තයන් විසින් ගර්හාවට ලක් කරන දෙයක්. එහෙනම් කාලාමේනි යම්කිසි කෙනෙක් ලෝභී කමක් ඇති කරගත්තොත් ඒක අර මා අනුස්සවේන මා පරම්පරාය මා ඉතිකිරාය මා පිටක සම්පදාය මා ණය හේතු මා තක්ක හේතු මා ආකාර පරිවිත කියන ඒ මොනව තිබුණත් කාලාමේනි මේ ලෝභය දුක් සහගත ඥානවන්තයන් විසින් නිඳා කරන ධර්මයක් නේද? එතකොට දැන් මේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මොකද්ද? මේ කරුණු 10 ඉදිරිපත් කළා කුසලය මොකද්ද අකුසලය මොකද්ද කියලා තේරුම් ගන්නට අවශ්‍ය කරන මානසික පසුබිම සකස් කරනවා. හුඟක් අය තම තමන්ගේ දෘෂ්ටි මතවාදවල ඉන්නකොට පින්වත්නි කුසලය තේරුම් ගන්නටත් බෑ අකුසලය තේරුම් ගන්නටත් බෑ. ඒ දෘෂ්ටියේ මතවාදයේ ඉඳගෙන ඒවා විග්‍රහ කරනවා විතරයි. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ කරුණු 10ට බලා මේ කරුණු 10 සත්‍ය අවබෝධ කරගන්නට නම් මේ කරුණු 10 කෙරෙහි මධ්‍යස්ත වෙන්න ඕන. මධ්‍යස්ත වෙලා දැන් ලෝභය දිහා අඹල බලන්න ඕන. ලෝභය මොන වගේ ධර්මයක්ද? ඒක පරම්පරාවෙන් ආවත්, ඒව පිටකවල තිබුණත්, ඒව එක එක ලබ්ධි වලට ණය වලට අයිති වුණත් ලෝභය පුජ්‍යලයාගේ දුක් සහිත අහිතකර ධර්මයක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඊළඟට පෙන්නනවා ඒ ලෝභය පදනම් කරගෙන කාලාමේනි යම් කිසි කෙනෙක් කතා කරනවා නම් එයාගේ වචන කිලුටු වෙනවද පිරිසිදු වෙනවද කියලා. එතකොට කාලාම පිරිස දේශනා කරනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ලෝභය ඇති කරගෙන ලෝභය හිතේ ඇති කරගෙන යම් කිසි කෙනෙක් කතා කරනවා නම් ඒ වචන කිලුටු වචන ලෝභී වචන. මේ විදිහට බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරනවා. එතකොට ලෝභය පදනම් කරගෙන යම් කිසි කෙනෙක් ඇහෙන් බලනවා නම් කනෙන් අහනවා නම් දිවෙන් රස විඳිනවා නම් ශරීරයෙන් ස්පර්ශය කරනවා නම් නහයෙන් ගඳ සුවඳ ගන්නවා නම් මනෙන් ධම්ම වශයෙන් ගන්නවා නම් ඒ හැම එකක්ම අර ලෝභී ධර්මයටම යටත් වෙලාය කියන එක බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ ක්‍රියා හයම ලෝභයටම යටත් වෙච්ච ධර්ම හැටියට පෙන්නනවා. එතකොට මේ ලෝභයටම යටත් වෙච්ච ධර්ම නම් ඒවා කාලාමේනි අහිතාය අහිත පිනිස දුක් පිනිස සංවත්තති පවතින්නේය. එතකොට තමන්ම තේරුම් ගන්නවා මේ ලෝභය
දුක් පිනිස අහිත පිනිස හේතු වෙන එකක් කියලා ඒ ලෝභය එහෙනම් දුරු කර ගැනීම අයින් කර ගැනීම අහිත බව තේරුම් අර ගැනීම දුක් බව තේරුම් අරගෙන ලෝභී බව අයින් කළ යුතු ධර්මයක් නේද කියලා බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරනවා. එතකොට මේ කාලාම පිරිස තේරුම් ගන්නවා එහෙනම් යම්කිසි මේ සත්‍ය කියන එක තේරුම් ගන්නට ගියාට පස්සේ අර විදිහ අර කලින් දාගත්ත යම්කිසි මිමි ටිකක් ඒකට එකතු කරලා මේ සත්‍යය තේරුම් ගන්නට බෑ. එහෙනම් සත්‍යය තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ තමන්ගේ ස්වසංතානයේ පහළ වෙන ධර්මතාවයන් තේරුම් ගැනීමෙන් විතරයි. ඒකයි කිව්වේ අත්තනාව ඥානීයාත තමාම තේරුම් දැනගන්න ඕන කාරණයක්. ඒක මේ කවුරුවක් කියන එකක් නෙමෙයි. ඊළඟට අහනවා යම්කිසි පුරුෂයෙකුගේ හිතේ ද්වේෂය පහළ වුණොත් මේ විදිහටම බුදුහාමුදුරුවෝ අහනවා. ඒක හොඳ එකක්ද නරක එකක්ද? ඥානවන්තයන් විසින් ප්‍රශංසා කරන එකක්ද? අගෞරව කරන එකක්ද? ඒ වගේම මෙලවට පරලොවට යහපත පිණිස හේතු වෙන මේ විදිහට බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරාම අර කාලාමයෝ පිළිතුරු දෙනවා ද්වේෂය අවාසනාවන්ත අකුසල ධර්මයක් කියලා. ඊළඟට මෝහයත් එහෙමයි. ඊළඟට බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරන්නේ කාලාමේනි යම්කිසි පුරුෂයෙකුගේ හිතේ කුසලය පහළ වුණොත් අලෝභය පහළ වුණොත් ඒක ඒ ඇත්තාගේ හිත පිනිස සැප පිනිස හේතු වෙනවද දුක් පිනිස හේතු වෙනවද? එතකොට ප්‍රකාශ කරන කාලාම පිරිස ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඒ පුරුෂයාගේ සැප පිනිස හිත පිනිස ඥානවන්තයන්ගේ ප්‍රශංසාව පිනිස පවතිනවයි කියලා ප්‍රකාශ කරනවා. එසේනම් යම්කිසි කෙනෙකුගේ අලෝභී සිත ඇසුරු කරමින් ඇස කන නාසය දිව ශරීරය මන කියන ආයතන හසුරවනවා නම් ඒ තැනත්තා ඒ හැම ධර්මයක්ම අර අලෝභය මුල් කරගත්ත අලෝභය පදනම් කරගත්ත ධර්ම බවට ඒ සියල්ලපත් වෙනවා. එහෙන් බලන එකත් අලෝභය පැත්තට යොමු වෙච්ච එකක්. කනෙන් අහන එකත් එහෙමයි. දිවෙන් රස විඳින එකත් එහෙමයි. ශරීරයෙන් ස්පර්ශය කරන එකත් එහෙමයි. නහයෙන් ගඳ සුවඳ ගන්න එකත් එහෙමයි. ඊළඟට ධම්ම වශයෙන් සිතේම ඇති කරගන්න සිතිවිලි සිත විසින්ම ඇති කරගන්න සිතිවිලි වලට තමයි ධම්ම කියලා කියන්නේ. ඒ ධම්ම කියන ඒවත් අර අලෝභ පැත්තට යොමු වෙච්ච ඒවා හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතකොට ඉමේ ධම්මා අකුසලා කියපු ධර්මත් ඉමේ ධම්මා කුසලා කියන ධර්මත් මේ ධර්ම දෙකම බුදුහාමුදුරුවෝ කාලාමයන්ට ප්‍රකාශ කරනවා. එතකොට පින්වත්නි අපි මෙතින්දි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ තමයි දැන් ආගමික වශයෙන් තරම් මිනිස්සු ලෝකේ අනාථ වෙන්නේ මොනම දෙයකටවත් වෙන. අද කාලේ වුණත් එහෙම ආගමික වශයෙන් අනාථ වෙච්ච පිරිසක් තමයි ලෝකේ ඉන්නේ. කොච්චර උගත් වුණත් ඒ කොච්චර උගත් වුණත් ආගමික වශයෙන් අනාථ වෙලා ඉන්නේ ඇයි? මිනිස්සු තේරුම් ගන්නේ අර තමන්ගේ මොකක් හරි සිද්ධාන්තයක් තුල මතවාදයක් තුල પરම්පරාවකින් ආපු දෙයක් එහෙම කරේ තියාගෙන යනෝ මිසක් මිනිස්සුන්ට මධ්‍යස්ථ මානසික තත්වයක් නැහැ. මේක නිරීක්ෂණය කර බලන්න මේක ලෝභී ධර්මයක්ද මේක ද්වේෂ ධර්මයක්ද මේක මෝහ ධර්මයක්ද මේක අලෝභ ධර්මයක්ද මේක අමෝහ ධර්මයක්ද මේ ආදී වශයෙන් එයාට මධ්‍යස්ථ භාවයක් නැහැ. තමන්ගේ සිතුම් පැතුම් පිළිබඳ පරීක්ෂා කරලා බලන්න. ඒ මොකක්වත් නැතුව තමන්ගේ අර ආගමික මතවාදයේ දිගටම අරගෙන යනවා. ලෝකේ අදත් වැඩිපුර තියෙන්නේ එහෙම පිරිසක්. දැන් බෞද්ධයෝ කියන පිරිසක් ඉන්නේ බොහොම සුළු පිරිසක් නේ ලෝකේ. තුන්වෙනි තැනට වගේ. ලෝකේ වැඩිපුර ඉන්නේ අර විදිහේ නොයෙකුත් දෘෂ්ටිවාද මතවාද. ඒව පදනම් කරගෙන අප්‍රමාණ සත්තු
මරණයටපත් කරනවා. ආගමේ නාමයෙන් මරන. ආගමේ නාමයෙන් සත්තු මරනවා. සත්තු විතරක් නෙමෙයි ආගමේ නාමයෙන් මරන්නේ. දැන් ඉන්දියාවේ ගත්තාම ওই සති පූජා වගේ ඒවා මේ අද ඊයේ සිද්ධ වෙන දේවල්. සමහර ස්ත්‍රීන් තමන්ගේ පුරුෂයා මරණයටපත් වුණාට පස්සේ ඈත පිටිසර ගම්මානවල තාමත් ඒ ගින්නටම විසි කළා දාන. ඒ වගේම දැන් ලංකාවේ කතරගම ආදී ප්‍රදේශවල ගියාම මිනිස්සු උල් ගහගෙන, කටු ගහගෙන, ගිනි පත්තු කරගෙන මේ ගෑනු මිනිස්සු දැඟිරිල්ල දිහා බැලුවාම පේනවා මොන තරම් ආගමික වශයෙන් අනාථ වෙලා ඉන්නවද කියලා මිනිස්සු. මොකද ඔන්න ඔయితත් වැඩි අන්තයි අපේ බුදුරජාණන් වහන්සේ එදා ඉන්දියාවේ පහළ වෙනකොට. නමුත් ඒ අය පොඩ්ඩක්වත් තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද්ද මේකෙන් වෙන්නේ? Tamanට වෙන යහපත මොකද්ද? ලෝකයාට වෙන යහපත මොකද්ද? ඒව ගැන මොකක්වත් ਵਿਚාර බුද්ධියක් නැහැ. මොනෝ හරි එක්ක කටුවක් ගහ ගන්නවා, එක්ක ගින්දර උඩ පනිනවා. එහෙම නැත්නම් මොකක් හරි තටුවක් අරගෙන උස්සගෙන දඟලනවා. එහෙම නැත්නම් සත්තු ඝාතනය කරනවා. එහෙම නැත්නම් නොකා නොබී ඉන්නවා. එහෙම නැත්නම් තනි කකුලෙන් ඉන්නවා. එහෙම නැත්නම් අත් දෙක තිවිද්දි බිම උලාගෙන කනවා. ඉන්දියාවේ ඔක්කොම කට්ටිය ඉන්නවා. මේ තමයි නානාවිද. ඔන්න ඕවා සේරම එකතු කළා තමයි අපේ බුදුරජාණන් වහන්සේ දා කාලාමයන්ට කරුණු 10ක් ප්‍රකාශ කළේ. උඹලා මේවා කරන්ට යන්න එපා සත්‍ය පිළිගන්න ගියා. සත්‍ය කියන්නේ මේවට අහුවෙලා යමක් තීරණය කිරීම නෙමෙයි. සත්‍ය ගවේෂකයාට මේවා බාධකයක් හැටියට බුදුහාමුදුරෝ දේශනා කළා. මා අනුස්සවේ මේක ඉස්සර ඉඳලම මේක මුඛ පරම්පරාවෙන් එන දෙයක් කියලා ඒක කරේ තියාගත්තොත් සත්‍ය ගවේෂණය කරන්න බෑ. සත්‍යේ තේරුම් ගන්න බෑ. මා පරම්පරාවෙන් එන එකක් කියලා මේක තියාගෙන හිටියොත් මේ සත්‍ය ගවේෂණය කරන්න බෑ. මා ඉතිකිරාය කිසිම අත්දැකීමක් ප්‍රත්‍යක්ෂයක් නැතුව නිකන් ඕනෝට එපාට මොනෝ හරි දෙයක් කිව්වා මේ විදියට බුදුහාමුදුරුවෝ මේ කරුණු 10 දා කාලාමයන්ට දේශනා කළා. දේශනා කළා කිව්වා කාලාමේනි උඹලා කුසලය පරීක්ෂා කරන්න ඕන මේ විදියටයි. අකුසලය පරීක්ෂා කරන්න ඕන මේ විදියටයි. අර කරුණු 10 පදනම් කරගෙන නෙමෙයි. නමුත් අද කාලෙත් බෞද්ධයෝ වුණත් බොහෝ විට සත්‍ය ගවේෂණය කරන්නට ගියාම පින්වත්නි අඩු වැඩි වශයෙන් හරි ටික හරි මේවට අහු වෙලා කටයුතු කරන බව පේනවා. ඒ නිසා තමයි අපිට මේ සංසාරයෙන් ගැලවීමක් වෙන්න පුළුවන් කමක් නැත්තේ නේ. අපේ බුදුරජාණන් වහන්සේට උවමනාවක් තිබුණේ නැහැ. යම් කිසි සිද්ධාන්තයක්, න්‍යායක්, තර්කයක් ඉදිරිපත් කළා මෙන්න මේක තිබුණොත් විතරයි මේක සත්‍යය කියලා පිළිගන්නේ කියලා කියන්නේ. උන්වහන්සේ පෙන්වුවේ මොකද්ද? ලෝභය කුසලයක්ද අකුසලයක්ද? මෝහය කුසලයක්ද අකුසලයක්ද? ද්වේෂය කුසලයක්ද අකුසලයක්ද? අලෝභය කුසලයක්ද අකුසලයක්ද? අද්වේෂය කුසලයක්ද අකුසලයක්ද? අමෝහය කුසලයක්ද අකුසලයක්ද? ඒක හිත පිණස හේතු වෙනවද? අහිත පිණස හේතු වෙනවද? ඥානවන්තයන්ගේ නින්දාවට භාජනය වෙනවද? ඥානවන්තයන්ගේ ගැරහීට ලක් වෙනවද? ඒ වගේම තමන්ගේ සැප පිණස දුක් පිණස හේතු වෙනවද? මේ විදිහේ ටික ප්‍රශ්න කරලා තමන්ගේ ස්වසංතානයේ පහළ වෙන ධර්ම තමන්ම විග්‍රහ කරලා තේරුම් ගැනීමේ ක්‍රමයක් විනා අර නොයිකුත් මතිමතාන්තර වලට අහු වෙලා මේ සත්‍ය ගවේෂණය කරන්නට බෑ කියන එක තමයි අපේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ. අද බුද්ධ ආගමේ ඊටා අමාරුම කොටස මෙන්න මේ ওই අද මේ කියන ධර්ම දේශනා අහු වෙන කොටස. මොකද බුද්ධ ආගමේ අමාරු කොටසයි කියලා කියන්නේ දැන් මේවා විශ්වවිද්‍යාලවල සාකච්ඡා කරන නිසා නෙමෙයි. විශ්වවිද්‍යාලවල දන්න බුද්ධ ආගමක් නැහැ. ඒ නිසා නෙමෙයි මේ අමාරුයි කිව්වේ. මේ විචාර බුද්ධිය කියන එක කොච්චර ගැඹුරු එකක්ද කියන එකයි මේවෙන් කියන්නේ. පින, පව, කුසලය, අකුසලය මොකක්ද කියලා යම් කිසි කෙනෙක් විග්‍රහ කරන්න ගියාම එයාගේ මනසේ ක්‍රියාකාරීත්වය තමයි බුදුහාමුදුරුවෝ මේ විග්‍රහ කරන්නේ. දැන් බලන්න අද ලංකාවේ මෙච්චර ඉතා ගැඹුරු
ඊටාම ශාස්ත්‍රීය දේශනා බුදුහාමුදුරන් කාලාම සූත්‍රය, සංඛ්‍ය සූත්‍රය වගේ සූත්‍ර. ඒ සූත්‍ර පහළ වුණේ අවුරුදු 2500කටත් එහා ඈත කාලේ අපේ බුදුහාමුදුරුවෝ. නමුත් අද මේ ඇමරිකාව වගේ රටවල් මිනිස්සු අමුඩවත් ඇඳලා තිබුණේ නැහැ මේ සූත්‍ර දේශනා කරනකොට. නමුත් අද මුළු ලංකාවේම විශ්වවිද්‍යාලවලයි මේ උගත්තු අතරයි මොනවද කතා කරන්නේ? ධනාත්මක චින්තනයයි ඍණාත්මක චින්තනයයි. දැන් බලන්න අපේ බුදුහාමුදුරෝ දේශනා කරේ කුසලය මොකද්ද අකුසලය මොකද්ද පින මොකද්ද පව මොකද්ද කියන විග්‍රහ කරන්ට කාලාම සූත්‍රය වගේ මුළු ලෝකෙම මවිත කරපු සූත්‍ර බුදුහාමුදුරෝ දේශනා කළා. ඒව කවුරුවත් දන්නේ නැහැ. අපේ සිංහල බෞද්ධයෝ දන්නේ නැහැ. අපේ සිංහල දරුවෝ ඒව දන්නේ නැහැ. අපේ පාසල්වල ගුරුවරු ඒව දන්නේ නැහැ. අපේ විශ්වවිද්‍යාලවල ගුරුවරු ඒව දන්නේ නැහැ. දන්නේ මොකද්ද? මේ කිසිම ඉතිහාසයක් නැති අවුරුදු 150ක ඉතිහාසයක් නැති ඇමරිකන් කාර්යයන්ගේ ධනාත්මක චින්තනය තමයි අද කතා කරන්නේ. පුදුම කනගාටුවක් ඇති වෙනවා ඒව ගැන කල්පනා කරනකොට පින්නත්. ඉතින් සමහර විට මගේ දේශනාවකදී එවැනි දෙයක් සමහර විට කෙනෙක් බලාපොරොත්තු නොවෙන්න පුළුවන් නිවනටම කරුණු කියන කෙනෙක් හැටියට. නමුත් ඕවා ටිකක් හරි නොකිය බෑ මේ අයට තේරුණත් නොතේරුණත් ওই CD එකක් හරි කවුරු හරි අහන තරුණ ළමයෙකුට හරි යම්කිසි දෙයක් ඇහෙවි ඕ ඇහුනොත්. ඒ නිසා මම හිතනවා මෙච්චර ශ්‍රේෂ්ඨ දර්ශනයක් අපි සතුව තිබිද්දී මේ කොහෙන්වත් හිඟා කාපු දේවල් උගන්නන්නට මෙච්චර මහන්සි ගන්නෙ මොකටද? මේ පාසල් වලයි මිනිස්සු අතරේ. මෙච්චර මහන්සි ගන්නෙ මොකටද? ඒ මහන්සි අරගෙන මොකද්ද මේ රටේ ඇති කරලා තියෙන දියුණුව? මොකක්වත් දියුණුවක් නැහැ. අන්තිමට මොකද්ද දියුණුවෙන් කියලා කියන්නේ මොකද්ද? අපේ ආර්ථිකය සම්පූර්ණ අධාර්මික බවට පත් කළා. මොකද්ද අධාර්මික බවට පත් කරලා කියන්නේ? දැන් බලන්න ගොවිතැනක් අපි කියන්නේ ගොවිතැන කියන්නේ බොහොම ධාර්මික බුදුහාමුදුරුවෝත් ගව පාලනය ගොවිතැන ධාර්මික වෙළඳ ආර්ථික ක්‍රම හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළානේ. දැන් බලන්න කුඹුරට බහින්ටත් ඉස්සෙල්ලා ওই මඩ පෝරද අර පෝරද මේ පෝරද කියලා දිගටම ගන්න. ඊළඟට කුඹුර ගොඩට ගන්න කම්ම මොන තරම් කෘමිනාශක වර්ග ගන්නවා. ලක්ෂ කෝටි ගාණක් සත්තු මරලා තමයි වී ටික ගොඩට ගන්න. ඒක පිළිගන්නවද නැද්ද? ලක්ෂ කෝටි ගාණක් සත්තු මරලා තමයි වී ටික ගොඩට ගන්න. ඉතින් අපි ඒකට කියනවා ධාර්මික ආර්ථික ක්‍රමය. බුදුහාමුදුරෝ දේශනා කළා තියෙන්නේ ධාර්මිකව උපයන ධනෙන් භික්ෂුන් වහන්සේට බුද්ධ පූජාවට දානේ පූජා කරන්නේ. ඉතින් ධාර්මික කොහෙද තියෙන්නේ? ධාර්මිකදෝ. සත්තු කෝටි ගාණක් මරලි වෙලා ගොඩට ගන්න වී ටිකෙන් දෙන බුද්ධ පූජාවේ ඇති ධාර්මිකකම මොකද්ද? දානේ මොකද්ද ධාර්මිකකම? ඔය ආන්දරු කියන්නේ. මම දන්නේ නැහැ ඒක මොකක්ද ධාර්මිකකමක් තියෙන්නේ. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ තියෙන හරය මොකද්ද? දර්ශනය මොකක්ද? හරය මොකක්ද? බුදුහාමුදුරෝ දේශනා කරන මේ සෑම සූත්‍රයකින්ම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපේ ලෝභය, ද්වේෂය, මෝහය දුරු කරලා සාමකාමී මිනිස්සෙකුට ගන්න. ඒක තමයි බුද්ධ ආගමේ මූලික දේ. නිවන හැටියට දේශනා කරලා තියෙන්නේ ඒකමයි. රාගක්කයෝ, දෝසක්කයෝ, මෝහක්කයෝ ඉදං උච්චති නිබ්බාණං. නිවනේ කියලා දෙන්නේ. එතකොට බුද්ධ දර්ශනය කියන්නේ ඔන්න ඔතෙන්ටනේ. රාග දේශ මොහ දුරු කිරීම. එතකොට ඒක දුරු කිරීමට අනුරූපව ඒ බුද්ධ ධර්මයේ තුලින් ගොඩ නැගිච්ච සංස්කෘතියට අපි මොකද්ද කියන්නේ? මොන සංස්කෘතියද? බෞද්ධ සංස්කෘතිය. එහෙනම් බෞද්ධ සංස්කෘතියේ තියෙන්න ඕන කොහොමද? බුදුහාමුදුරුවෝ උගන්වන්නේ ලෝභ දේශ මොහ දුරු කරන මාර්ගයන් නම් බුදුහාමුදුරුවෝ දේශනා කරන ඒකෙන් ගොඩ නැගිච්ච සංස්කෘතියේ තියෙන්නේ කොහොමද?
ලෝභය වැඩි කරන ඒවද ලෝභය අඩු කරන ඒවද? ඒ සංස්කෘතිය තුල තියෙන්න ඕන මොනවද? ලෝභය අඩු කර. ඒ නිසා අපේ ඇඳුම, පැළඳුම, ගේ දොර, ඉඩම කඩම, කෑම බීම හැම එකක්ම ගොඩ නැගුණේ අර දර්ශනයට අනුකූලව. ඒ නිසා අපි ඇඳුම් ඇඳේ ලෝභය වැඩි කරන්න නෙමෙයි, දේශය වැඩි කරන්න නෙමෙයි, මෝහය වැඩි කරන්න නෙමෙයි. අන්න අපේ සංස්කෘතියේ තියෙන බෞද්ධ සංස්කෘතියේ තියෙන ඇඳුම මොකද්ද? ලෝභ, දේශ, මෝහ තුනී කරන්න ඕවනා විදිය ඇඳුම. කෑම බීම ගත්තෙත් එහෙමයි. ඒ නිසා තමයි අර ධාර්මිකව ධනෙ හම්බ කරේ සත්තු මරන්නේ නැතුව. දැන් අද සත්තු මරලා අපි වී ටික ගන්නවා. දැන් අපි හිතමු මේක මෙහෙම තීදි යම් කිසි විදිහින් බටහිර ඇඳුමක් මෙතෙන්ට දැම්මොත් මොකද වෙන්නේ? ඒ සංස්කෘතිය. ඒක පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒගොල්ලන් ඇඳුම් අඳින්නේ ලෝභය වැඩි කරන්න. ඇයි ඇඟ පේනනේ ඇඳුම් අඳින්නේ ලෝභය වැඩි කරන්න. ද්වේෂය වැඩි කරන්න. මෝහය වැඩි කරන්න. අපි ඇඳුම් ඇඳේ ලෝභය අඩු කරන්න, ද්වේෂය අඩු කරන්න. එතකොට දැන් බටහිර ඇඳුමක් මෙතෙන්ට දැම්ම හැටි වෙනසක් තියෙනවද මේ දර්ශනයට බටහිර සංස්කෘතියේ දෙයක් දැම්මහම වෙනසක් ඇති වෙනවද? ඒකාන්ත කොටම ඇති වෙනවා. ගැටීමක් ඇති වෙනවා. අද මේ ගැටීම තමයි පින්වත් මුළු රටේම තියෙන්නේ. බටහිර චින්තනයත් එක්ක ඇතිවෙච්ච ගැටීම තමයි මේ තියෙන්නේ. අපේ බුදුහාමුදුරුව අපිට ඇති කරලා දීපු මේ වටිනා ධර්මයක්, ඒ වටිනා ධර්මයේ තුලින් ඇතිවෙච්ච සංස්කෘතියත් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා අර ප්‍රාණඝාතය කරන ආර්ථිකයකට අපි බැහැලා ඊළඟට අපේ ඇඳුම, පැළඳුම, කෑම, බීම හැම දෙයක්ම වෙනස් කරගෙන සම්පූර්ණ අපේ ජීවිතේ ඊට පස්සේ ආපහු කරකැවිලා අපි එනෝ බුදුහාමුදුරන්ගෙන් බලන නිවනක් බලාපොරොත්තු වෙන ලබා ගන්න පුළුවන්ද? ලබා ගන්න ඕන නම් මේක හරියට අන්තෝ ජටා බහි ජටාව හරියට ගැටේ ලියා ගන්න ඕන. ගැටේ වැරදි විදියට දා ගන්න බෑ. බුද්ධ දර්ශනය වනාහි ලෝභ දෝෂ මෝහ ඇති කර ගැනීමටයි ඒක තුලින් යම්කිසි සංස්කෘතියක් ගොඩ නැගුණා නම් අර ලෝභ දේශ මෝහ සමනය කරලා තුනී කරන විදියටයි ඒ සංස්කෘතිය ගොඩ නැගෙන්නේ. එතකොට මේ දර්ශනයට වෙන සංස්කෘතික දේවල් ඇති කරාම එතන පින්වත්නි ප්‍රශ්නයක් තියෙනවා. අද මුළු රටේම තියෙන ප්‍රශ්නේ ඕකයි. අපි තේරුම් ගන්න. ඒ නිසා මේ රටේ මිනිස්සුන්ට අද ධනාත්මක චින්තනයේ සරණ විනා කාලාම සූත්‍රයක් ගැන උගන්වන්නට පුළුවන් උගතෙක් මේ රටේ ඇත්තේ නැහැ. භික්ෂුවරයෙක් හරි ගිහියෙක් හරි ඇත්තේ නැහැ. භික්ෂුන් වහන්සේලාත් අද කතා කරන්නේ ධනාත්මක චින්තනය ගැන බණ කියනකොට. ධනාත්මක චින්තනය කතා කරනකොට භික්ෂුන් වහන්සේලා කට ඇරගෙන අහගෙන ඉන්නවා. ඒ මොකද උන්වහන්සේලා ත්‍රිපිටක පොත කියවලා නැහැ. ත්‍රිපිටකේ කියවලා නැහැ. ඒ නිසා පින්වත්නි රට ඉතා භයානක තත්ත්වයක තියෙන යතිම් බලනවා. අපි කල්පනා. අන්නේ අවස්ථාවක තමයි මේ දේශනා පවත්වන්නේ. ඉතින් මම සන්තෝෂ වෙනවා. මේ මහනුවර YMB ශාලාවේ දැන් දේශනා 17ක් අපිට පවත්වන්න පුළුවන්. මේ දේශනාව ටිකක් වෙනස්. අනිත් දේශනා 16යි මේකයි ගත්තාම ටිකක් වෙනස්. හැබැයි වෙනස් නැහැ. අපි සියුම් විදියට තේරුම් ගත්තාම මේකේ වෙනසක් නැහැ. මොකද වෙනසක් වගේ පේන්නේ අපි මේවා කවදාවත් ඉගෙනගෙන නැහැ. අපේ බුදුහාමුදුරුවෝම දේශනා කරපු කරුණු මේ කියන්නේ. මම බුදුහාමුදුරුවෝ නෙවෙයි. ඉතින් බලන්න අපේ බුදුහාමුදුරුවෝ එදා අර කාලාමයෝ ශාස්ත්‍රීය කාලාමයෝ ඔක්කොම ටික එකතු වුණාට පස්සේ මේගොල්ලන්ගේ ප්‍රශ්නේ කිව්වට පස්සේ බුදුහාමුදුරුවෝ කරුණු 10ක් පෙන්නලා කිව්වා මේ කරුණු 10ට යටත් වෙලා කාලාමේනි නුඹලා කුසල අකුසල ගවේෂණයක් කරන්නට එපා. කුසල අකුසල ගවේෂණය කරන්න ඕන තමන්ගේ ජීවිතයට බහා බලලා ජීවිතයට සම්බන්ධ කරලා. ලෝභයක් ඇති වුනහම තමන්ගේ ජීවිතයේ ඇති වෙන වෙනස්කම ගැන විග්‍රහ කරලායි ලෝභය තේරුම් ගන්න ඕන. මෝහයක් ඇති වුනහම තමන්ගේ ජීවිතයේ ඇති වෙන වෙනස්කම තේරුම් අරගෙනයි මෝහය විග්‍රහ කරන්න ඕන. ඊළඟට ද්වේෂය තමන්ගේ හිතේ ඇති වුනහම ඒ ඇති වෙන ස්වභාවය අනුව විග්‍රහ කළා ද්වේෂය විග්‍රහ කරනවා මිසක්
අර කරුණු පදනම් කරගෙන කරන්න එපා. අපේ ආගමේ මෙහෙමයි, අපේ දෘෂ්ටියේ මෙහෙමයි, අපේ මතේ මෙහෙමයි, අපේ පරම්පරාවේ මෙහෙමයි, අපේ තර්කයට නම් හරි, අපේ දෘෂ්ටියට නම් හරි, අපේ දේශපාලන චින්තනයට නම් හරි, අපේ ධනාත්මක කතාවට නම් හරි, ওই කුණුහරුප එකක්වත් මෙතෙන්ට දාන්න පුළුවන්ද? එහෙනම් ලෝභයට තියෙන ආගම මොකද්ද? ලෝභයට තියෙන ආගම මොකද්ද? ද්වේෂයට තියෙන ආගම මොකද්ද? මෝහයට තියෙන ආගම මොකද්ද? ඒ මොහොකටවත් ආගමක් ඇත්තේ නැහැ. හැබැයි එක දෙයක් සිද්ධ වෙනවා. යම්කිසි පුජ්‍යලයකගේ ස්වසංතානයේ ලෝභ දේශ මෝහ ඇති වුණොත් ඒ පුජ්‍යලයගේ සම්පූර්ණම ක්‍රියාකාරීත්වය ලෝභ දේශ මෝහය මුල් කරගෙන ක්‍රියාත්මක වෙන පුජ්‍යලයේ බවට පත් වෙනවා. එතකොට මේ ලෝභී පුජ්‍යලයාගෙන් පින්වත්නි බුදුහාඳුරෝ පෙන්නනෝ ප්‍රාණඝාතය, අදත්තාදානය, සොරකම, කාමීච්ඡාචාරය, මුසාවාදය, වංචාව, නින්දාව, රැවටීම කියන දේවල් තමයි මේ පුජ්‍යලයා තුලින් සිද්ධ වෙන්නේ. වෙන මොනම දෙයක්වත් සිද්ධ වෙන්නේ. එවැනි නින්දා සහගත පුජ්‍යලයන්ගෙන් එක්කෙනාගෙන් සැදුන්ලත් මේ සමාජය සම්පූර්ණ නින්දා සහගත සමාජයක් ගොඩනැගෙයි. වෙන මොකක්වත් නැහැ. සම්පූර්ණයෙන්ම නින්දා සහගත ප්‍රාණඝාතය කරන, හොරකම කරන, බොරු කියන, කේලම් කියන, මිනි මරණ නින්දා සහගත සමාජයක් විතරයි ඒ ඇත්තන්ගෙන් ගොඩනැගෙන්නේ. හැබැයි දෘෂ්ටිය නම් අර එහෙම තියෙනවා අපේ මෙහෙමයි, අර එහෙමයි කියලා කාරණා කියන. ඊළඟට දැන් කාලාමයන්ට බුදුහාඳුරෝ දැන් ওই පළවෙනි කොටසෙන් ওই සූත්‍රයේ දේශනා කරා කරුණු 10යි. පළවෙනි මේ යම්කි සැලැස්මක් විතරයි කියන්නේ සම්පූර්ණ ගැඹුරු පැත්ත මට කියන්න තරම් මානසික වාතාවරණයක් මේ වෙලාවේ ඇත්තේ නැහැ. පළවෙනි ටික අපි තේරුම් ගන්න ඕන අංගුත්තර නිකායේ ඇතුළත් වෙලා තියෙන මේ කාලාම සූත්‍රයෙන් කරුණු 10ක් පෙන්වුවා. අර ශාස්ත්‍රීය කාලාමය. උඹලා මේ සත්‍ය ගවේෂණය කරන්න ගිහලා මේවට අහු වෙලා මේවයි පිට මේ සත්‍ය තියන්න එපා. ලෝභ දේශ මොහ අලෝභ දෝස සමෝහ තේරුම් අරගෙන මෙන්න මේ වැඩේ අත්තනාව ඥානීයාති තමන්ට ගැළපෙන විදිහටම මේක හරිගස්ස ගන්න කියලා. මේ අනුකම්පාවෙන්ද කිව්වේ? අප්‍රමාණ අනුකම්පාවෙන් බුදුහාඳුරෝ මේක කිව්වේ. ඇයි මේ මිනිස්සු නොයෙකුත් දෘෂ්ටිවාද මතවාදවල වැටලා ඉන්න නිසා. මේ අයටත් එච්චරයි. මේ අයත් යම්කිසි සත්‍ය ගවේෂණයක් කරන්නට යනවා නම් පින්වත්නි, ওই නොයෙකුත් දේශපාලන මතවාද දෘෂ්ටිවාද වලට බැහැලා ප්‍රශ්න දිහා බලන්න එපා. එහෙම බලන්න ගියොත් එයාට කිං සත්‍ය ගවේෂී එයාට සත්‍ය ගවේෂණයක් කරන්නට බෑ. අන්න දෙවෙනි කොටසෙන් පෙන්නවා ලෝභ දේශ මෝහ කුසලයක්ද අකුසලයක්ද ඥානවන්තයන් විසින් ප්‍රශංසා කරනවද ගර්හා කරනවද ඊළඟට සාවජ්‍යකද්ද නිර්වජ්‍යකද්ද කියන කොටස දෙවෙනි කොටස. තුන්වෙනි එකෙන් බුදුහාමුදුරේ මේ සූත්‍රයේ තුන්වෙනි කොටසෙන් පෙන්නනවා දැන් මෙහෙම ගවේෂණය කරගන්න පුළුවන් සංසිඳුණු මනසක් ඇති මිනිස්සෙකුට කාලාමේනි ලෝභ දේශ මොහ සංසිඳිච්ච කෙනෙක් එයා ලෝභ දේශ මොහ සංසිඳිච්ච කෙනෙක්. ඒ සංසිඳුණු කෙනා බුදුහාමුදුරෝ පෙන්නනවා අර දස දිශාව කෙරෙහි මෙත්තා සහගත මෛත්‍රිය පතුරවන්නේ කියලා බුදුහාමුදුරෝ පෙන්නනවා. අර සූත්‍රය. තුන්වෙනි කොට මෛත්‍රී චේතෝ විමුක්තිය ඇති. ඇයි මෛත්‍රී චේතෝ විමුක්තිය මෙතන බුදුහාමුදුරෝ යෝජනා කරේ? යෝජනා කරේ මොකද? අර එක ශාස්ත්‍රයක් ඇවිල්ලා කියනවා මෙන්න මේක තමයි මගේ ධර්මය. අනිත් ඒවා ඔක්කොම බොරු කියලා අනිත් අයට තේරෙනවා බැනලා නිඳා කළා හිත දූෂ්‍ය කළා ප්‍රශ්න ටික. එහෙම එකක් නෙවෙයි කාලාමිනි මෙතන වෙන්නේ. මේක මධ්‍යස්තව ලෝභ දේශ මොහ තේරුම් අරගෙන ඒක සමනය කළා මේ සියලු සත්‍යයන් කෙරෙහිම මොකද්ද කරන්න ඕන? මෙත්තා සහගතේ මෛත්‍රී පතරවන්නේ කියලා බුදුහාමුදුරු කාලාම සූත්‍රයේදී පෙන්නනවා. ඒ මෛත්‍රී චේතෝ විමුක්තිය යම් කිසි කෙනෙක් ඊට පස්සේ ඇති කරගත්තට පස්සේ හතරවෙනි කොටසෙන් බුදුහාමුදුරෝ මේ සූත්‍රය පෙන්නන කරුණු කීපයක් උඹලට හර්ධ සාක්ෂිව ගොඩ නැගෙනවා. කරුණු හතරක්. හර්ධ සාක්ෂි කරුණු හතර. මොකද්ද? මම කාටවත් වෛර කරන කෙනෙක් නෙවෙයි. මං කුසලයේ තේරුම් අරගෙන ඉන්නෝ.
මං අකුසලයේ තේරුම් අරගෙන ඉන්නවා. මම සාවද්‍ය දේ තේරුම් අරගෙන තියෙනවා. මම නිර්වද්‍ය දේ තේරුම් අරගෙන තියෙනවා. ඒ නිසා යම් විදියකින් කර්මඵල විපාක තියෙන නිසා මරණයටපත් වුනොත් මම අපායගාමී වෙන්නේ නැතය. ඒ පොරොන්දුව කවුද දෙන්නේ? ශාස්ත්‍රවරයද දෙන්නේ ඒ පොරොන්දුව? ශාස්ත්‍රවරයද? තමාම අත්තනාව ජානෙයාත තමාමයි ඒ පොරොන්දුව දෙන්නේ. පිට එක කියන පොරොන්දුන් ඇති වැඩක් තියෙනවා. තමන්ම පොරොන්දු අන්න පළවෙනි. ඒකට අස්සාස කියන වචනේ. පළවෙනි අස්සාසය. තම විශ්වාසයක් ඇති වෙනවා තමන්ටම පොරොන්දුවක මම අපාගත වෙන්නේ. මොකද මං කුසලයේ තේරුම් අරගෙන ඉන්නවා. අකුසලයේ තේරුම් අරගෙන ඉන්නවා. සාවජ්‍ය වූ වැරදි දේ තේරුම් අරගෙන ඉන්නවා. නිර්වද්‍ය වූ නිවැරදි දේ තේරුම් අරගෙන ඉන්නවා. ඥානවන්තයන් විසින් ගරහන දේ තේරුම් අරගෙන තිනවා. ඥානවන්තයන් විසින් ප්‍රශංසා කරන දේ තේරුම් අරගෙන ඉන්නවා. දැන් මගේ ලෝභ දේශ මෝහ සමනය වෙලා මම සියලු සත්‍යයන් කෙරෙහි මෛත්‍රී සාගත වාසය කරනවා. ඒ නිසා මම කිසි විටකවත් නරක තිරසම්ප්‍රේත අන්න ඒක පළවෙනි පොත. ඊළඟට පෙන්නනවා ඒ විතරක් නෙවෙයි යම් විදියකින් මම මේ කර්මඵල විපාක ඇතත් නැතත් මං මේ ලෝකේ වශයෙන් සාමකාමී මිනිසෙක් හැටියට මගේ ජීවිතය ගත මෛත්‍රී සාගත වාසය කරන අත්තාය හිතාය සුඛාය මම මගේ සැප පිණිස සැපෙන් ජීවත් වෙන කෙනෙක් හැටියට බුදුහාමුදුරුවෝ මේ ලෝකේම බ්‍රහ්ම විහාර ඇති කරගත්ත කෙනෙක් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වනවා. සාන්දෘෂ්ටික සැප ලබාගෙන ජීවත් වෙන කෙනෙක් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්වනවා. ඒක ටිකක් ගැඹුරු කතාවක්. එක වෙනම විස්තර කරන්න ඕන මොකද්ද කියන එක. දැන් අපි හිතන් ඉන්නේ ඔය කන දෙයක් තමයි ලොකු සතුරු, නිදා ගන්න දෙයක් තමයි ලොකු සතුරු, බලන දෙයක් තමයි ලොකු සතුරු කියලා. නමුත් ඒ කාම ලෝකේ තියෙන தත්ත්වය. නමුත් කාම ලෝකෙන් චුට්ටක් ඔබට එහාට පොඩ්ඩක් ගිහිල්ලා ස්වල්පයක් භාවනා කළා සමාධි හිතක් ඇති කරගෙන ඩිංගක් එහාට යනකොට මෙතන ලබන සැප මොකද්ද කියලා එයාට තේරෙනවා. එහාට යනකොට මං මේ ලෝකේ වශයෙන්ම මොන තරම් සැපක් සනීපයක් සතුටක් ලබන කෙනෙක්ද කියන එක එයා තේරුම් ගන්නවා. ඒක පින්වත්නි ඒ සාන්දෘෂ්ටික සැප ඒ තනත්තාගේ ක්‍රියාකාරීත්වය උණු ලබා ගන්නා වූ දෙයක් ඇත බුදුහාමුදුරුවෝ. මේ විදියට හතරවෙනි කාරණේ බුදුහාමුදුරුවෝ මේ කාරණා පෙන්නනවා. එතකොට දැන් ඊළඟට පෙන්නනවා තුන්වෙනි කාරණයක් හැටියට කෙනෙක් තමන්ට හිංසා කරද්ද තමන්ට නිନ୍ଦා අපහාස කරද්ද තමන් හිංසා නොකරද්ද නිନ୍ଦා අපහාස නොකරද්ද ඒ මානසික தত্ত্বය මට්ටම මට රැක ගන්නට පුළුවන් වුණා කියලා අන්න තුන්වෙනි කාරණේ ගැන කල්පනා කරලා සතුටු වෙනවා. ඊළඟට පෙන්නනවා දැන් තමන්ට මොනතරම් බරපතල විදියට මේ ලෝකේ නොයෙකුත් දැන් එන්න ලෝකේ වෙනස් වෙනවනේ මිනිස්සුන්ගේ අවබෝධය විචාර බුද්ධිය කියන එක එන්නෙන්නම අඩු වෙනවා. අපි හිතනවා වැඩි වෙනවා කියලා. වැඩි වෙන්නේ නැහැ. දැන් අලුත් ළමයෙක් ගත්තාම හිතාමතා කටයුතු කිරීමේ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒගොල්ලන්ට නියම කරන දේ විතරක් කරන මට්ටමට ගොඩක් අය ගොඩ නැගිලා තියෙනවා. ඒක තමයි අලුත් ආගමික චින්තකයෝ ආදී දේවල් නැති වෙන්නත් එක හේතුවක්. ඒවා එන්නෙන් අඩු වෙනවා. දැන් අපි ඉස්සෙල්ලම අර ওই වඳුරු රංචුවක් ගත්තාම වඳුරෙකුට හිතෙනවා මේ නිකම් පහර දෙන්න ඕනේ නැහැ මේ කෝටුවක් අරගෙන අරුට ගහන්න ඕනේ. අන්න මොනවා හරි අලුතෙන් හිතුවා. එහෙමයිල හිතලා ඇවිල්ලා වැඩිපුර හිතාමතා කටයුතු කිරීමේ හැකියාව ඉහළම තලයකට ආවට පස්සේ තමයි මිනිස්යාගේ ලොකු දියුණුවක් ලැබුණේ. දැන් ඒක ආපහු අනිත් පැත්තට යනවා. අර හිතාමතා කටයුතු කරන ගතිය අඩු වෙලා
Tamanට නියම කරන ඕඩර් එකකට අනුව කරන ටික විතරක් සීමා වෙනවා. ඒකත් තව ටිකක් අඩු වෙලා ඒකිනුත් කොටසක් තව යන්ත්‍රයකටත් බාර දුන්නාම තවත් ටිකක් අඩු වෙලා අමුතුම සත්‍යයක් බවට පත් වෙලා මෙයාට කිසිම හැඟීමක් දැනීමක් අවබෝධයක් නැති අමුතුම ජීවිතයක් ගොඩ නැගුණට පස්සේ ඒ මිනිස්සු ඔහේ ක්‍රියාත්මක වෙනවා. එය කුසලය දන්නෙත් නැහැ, අකුසලය දන්නෙත් නැහැ, පව දන්නෙත් නැහැ, පින දන්නෙත් නැහැ, හොඳ නරක දන්නෙත් නැහැ, ඒ කිසිම දෙයක් දන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා. අන්න ඒ වගේ සමයකට ආවත් මේ තමන් කුසලය අකුසලය තේරුම් ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට බුදුහාමුදුරුවෝ පෙන්නනෝ එයාට පුළුවන්කමල තියෙනවා ආසවක්ෂය ඥානය ලබා ගන්න. ආසවක්ෂය ඥානෙ සියලුම ආශ්‍රවයන් සම්පූර්ණයෙන්ම සංසිඳලා මෙතනින් නිදහස් වෙන්න මාර්ගය සලස්ව ගන්න පුළුවන් කියන එක බුදුහාමුදුරුවෝ දේශනා. එතකොට දැන් කාලාම සූත්‍රයේ ගොඩ නැගලා තියෙන්නේ කරුණු කීපයක් උඩ. කාලාමයේ අහපු ප්‍රශ්නෙට කෙලින්ම බුදුහාමුදුරුවෝ උත්තරයක් දුන්නා. කරුණු 10ක්. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කුසලයේ අකුසලයේ කොහොමද විග්‍රහ කරගන්නේ කියන එක දේශනා කළා. ඊට පස්සේ මේ කුසලයේ අකුසලයට පදනම් වෙන ලෝභ දේශ මෝහ තේරුම් අරගෙන ඒක සමනය කරලා සියලු සත්‍යයන් කෙරෙහි මෙත්තා චේතෝ විමුක්තිය දියුණු කරන්නේ කොහොමද කියලා හතරවෙනි කොටසෙන් පෙන්නුවා. පස්වෙනි කොටසෙන් පෙන්නුවා අර සියලුම දේ තේරුම් ගත්ත මිනිස්සයා මොනතරම් සැනසිලිදායක සුසුම් හතරක් හෙලනවද කියලා. ඒවට අස්සාස කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා ඒ සූත්‍රේ. එතකොට පේනවා පින්වත්නි අපිට මේ කිසිම දෙයක් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ හිස් දේවල් ඇති. අමෝඝ වචනෝචසෝ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. හිස් දේවල් බුදුහාමුදුරුවෝ කොයි වෙලාවකවත් දේශනා ගන්න. ඔක්කොම පිරිච්ච දේවල් අපිට දේශනා කරලා තියෙනවා. එතකොට මේ කාලාම සූත්‍රේනොත් අපිට දේශනා කළේ මොකද්ද? අපේ ජීවිතය ගොඩ ගන්න. ආගම්වාද හැටියට, දෘෂ්ටිවාද, මතවාද හැටියට අපි ඒවයි පෙරලි හිටියට අපිට සමහර විට අපේ සිතේ ඇති වෙන ලෝභ දේශ මොහ මද මාන ඊර්ෂියා ඒව තේරුම් ගන්නට අපිට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ අවස්ථාව ඒව තේරුම් ගන්නට අවස්ථාවක් නොලැබී යනවා කියලා කියන්නේ අපේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අනාතයි කියන එක. එහෙනම් අපේ ජීවිතේ Tamanටම Taman සතුටු වෙන තත්යකට ගොඩනගා ගන්න ඕන නම් අර ලෝභ දේශ මොහ මද මාන ඊර්ෂියා ඒ කියන ධර්ම තම තමාගේ ජීවිතය තුලින් පරීක්ෂා කරලා Tamanට තේරුම් ගන්නට හැකියාවක් තියෙන්න ඕන. තේරුම් ගැනීම විතරක් නෙමෙයි ඒව තේරුම් ගැනීම නිසා ඇස කන නාසය දිව ශරීරය මන කියන ආයතන හයේ යහපත් පැත්තට හරව ගන්නට හැකියාවක් තියෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි ඒව සමනය කරලා අනිත් අයට වඩා වෙනස් චරිතයක් අපේ ජීවිතය තුළ අපේ චරිතය වෙනස් කරගන්නට අපිට හැකියාවක් තියෙන්න ඕන. එතකොට ඒ සඳහා තමයි දැන් අර කාලාමය ඇත්ත වශයෙන්ම දැන් හැන්දෑ කාලේ මං හිතන්නේ 6ට විතර සම්මත වෙලාවෙන් ওই සාකච්ඡාව පටන් ගත්තේ බුදුහාමුදුරුවෝ එලි මහණේ ඉඳගෙන. විශාල පිරිසක් නේ. විශාල පිරිසක් හඳෙලි සෑහෙන ඒකයි බුදුහාමුදුරුවෝ රෑ 1-2 වෙනකන් සමහර විට ওই සාකච්ඡා කරලා අන්තිමට කාලාමේ ඔක්කොම දැන් භාවනානුයෝගී අර මානසික අර දඩබ්බර මානසික ගතිය ඔක්කොම ඇති කරලා ඔක්කොම මෛත්‍රී සාගත සිතිවිලි වලට ඇවිල්ලා ඔක්කොම සතුටු වෙලා සමහර විට අරුණෝදය කියන්නේ ඉර පායන්ට ඉස්සෙල්ලා නිකන් වැටෙන ආලෝකය. අරුණෝදය එනකොට බුදුහාමුදුරන්ගේ ශ්‍රීපතුල සියලු දෙනා හිස තියලා වැඳා. වැඳලා සාදු බුදුරජාණන් වහන්සේ අද අපි සත්‍ය ගවේෂණය කුමක්ද කියලා තේරුම් ගත්තා. අද පටන් මේ ගම්මැසි කේසපුත්ත කාලාමයෝ මේ ශාක්‍ය පුත්‍රී ශ්‍රමණයන් වහන්සේ සරණ ගිය අය බවට පත් වෙනවා කියලා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා තිසරණ සරණ ගියා. මේ අය වගේ බෞද්ධ පිරිසක් නෙවෙයි මේගොල්ලෝ.
ඒගොල්ලන් එක එක මතවාදවල දෘෂ්ටිවාදවල හිට අබෞද්ධ පිරිසක්. මේ අබෞද්ධයන්ට බුදුහාමුදුරෝ ධර්ම දේශනා කළා. බුදුහාමුදුරෝ කිව්වේ නෑ තමන්ගේ ධර්මය වැළඳගන්නේ කියලා. සියලු දෙනාම මේ උගන්වූ සත්‍ය ධර්මයේ තේරුම් අරගෙන පින්වත්නි බෞද්ධයන් බවට පත් වුණා. සමහර අය මාර්ගඵල වලටපත් වුණා. එතෙන් පටන් තමන්ගේ ජීවිතේ බෞද්ධ ජීවිතේ ගුණනගා ගන්නට කාලය ගත කරලා තිබෙනවා. එතකොට දැන් මේ ඇත්තොත් මේ අයගේ වෙනස තියෙන්නේ පොඩි කාලේ ඉඳලම බෞද්ධනේ. ඒ පොඩි කාලේ ඉඳලා බෞද්ධ හින්දා බුද්ධාගම හරි ලේසි විතරක් නෙවෙයි කිසිම බුද්ධාගමක් කිසි කෙනෙක් ළඟ නැහැ. ලේසි කොච්චර ලේසිද කියනවද? ආමතුරු ළඟත් නැහැ, ගිහියෝ ළඟත් නැහැ. ඒ තරම් ලේසි වැඩි. ඒ ලේසි හින්දා අවශ්‍ය වෙලාවට විතරක් පෙට්ටියෙන් ගන්න පිඟානක් වගේ අත දාලා බුද්ධාගම අරගෙන වැඩේ කරලා ඒක පැත්තකට දාලා නිකන්. ඒ බුද්ධාගමෙන් නිවන් දකින්න බෑ. ඒ නිසා අපි ඇත්ත වශයෙන්ම බෞද්ධයෝ වෙන්න ඕන. මේ කිව්ව බුදුහාමුදුරුව මේ කිව්ව කාලාම සූත්‍රේ පදනම් කරගෙන මෙයාගේ ජීවිතය වෙනස් කරගන්න ඕන. වෙනස් කරගන්න ඕන නම් අපි අදිෂ්ඨානෙන් යුක්තව අපිට වඩා මතවාද, දෘෂ්ටිවාද, න්‍යායවාද, තර්කවාද, පරම්පරාවාද, ශ්‍රුතවාද, අනුස්සවවාද, මහා වාද ගොඩකින් පීඩණයට පත්වෙච්ච පිරිසක් තමයි එදා සම්පූර්ණ මේ සියලු වාද අයින් කළා මේ සත්‍යවාද සත්‍ය මේකයි කියලා තේරුම් අරගෙන ඉඳලා. ඒ නිසා පින්වත්නි අපේ ජීවිතයත් අපි තේරුම් ගන්න ඕන අර අතන රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා මෙතන රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියලා දුවන්නේ දුව මුළු ජීවිතේ දුව ඉන්නේ නැතුව තමන්ගේ ජීවිතේ මොනවද තියෙන්නේ? රහතන් වහන්සේ දැන් ඔටුන්නක් දාගෙන ඉන්න එක්කෙනෙක් දැකලා අනේ හරි ලස්සන ඔටුන්නනේ මටත් දා ගන්න පුළුවන් කියලා එයාගේ ඔටුන්න ඕනනම් ඩිංගකට ඉල්ලගෙන දා ගන්න පුළුවන්. හැබැයි කවුරුවත් රහත් වෙලා හිටියා කියලා අපිට රහත් බව ඉල්ල ගන්න පුළුවන්. කවුරුවත් අලෝභී පුජ්‍යලයක් බවට පත් වෙලා ඉන්නවනම් අපිට ඒ අලෝභී බව ලබා ගන්න පුළුවන්. එයාගෙන් ඉල්ල ගන්න පුළුවන්. එයාගෙන් ඉල්ල ගන්න බෑ. එහෙනම් අපි උත්සාහ කරන්න ඕන මේ රහතන් වහන්සේලා හොය ලෝකෙම දුව පිස්සු නටන්න නැතුව තමන්ගේ ජීවිතේ දිහා අවලෝකනය කරන්න. තමන්ගේ ජීවිතේ දිහා බලන්න. ලෝභ දේශ මෝහ වලින් තමන්ගේ ජීවිතේ මිරිකිලා තියෙනවා. එහෙනම් අපි කොහොමද ලෝභය තේරුම් ගන්නේ? තමා තුල තියෙන ලෝභය කොහොමද අපි තේරුම් ගන්නෙ? අන්න ඒක තේරුම් ගන්න ඕන. තමා තුල තියෙන ද්වේෂය අපි තේරුම් ගන්නෙ කොහොමද? ඒක තේරුම් ගන්න ඕන. තමා ළඟ තියෙන මෝහය එහෙම නැත්නම් අවිද්‍යාව කොහොමද තේරුම් ගන්න? අපි ඒක තේරුම් ඒක දුරු කරන්න අපි කටයුතු කරන්න ඕන. ඒ දුරු කරන්න අපිට තියෙන මාර්ගය මොකද්ද? මේ ආර්ය ශ්‍රාවක මාර්ගය. සම්මා දිට්ඨියෙන් යුක්තව අපේ ජීවිත විවරණය පවත්වන්න ඕන. හැමතිස්සෙම විචාර බුද්ධියෙන් යුක්තව අපේ ජීවිතේ පවත්වන්න ඕන. ඒ සඳහා පින්වත්නි ලොකු ඒවා කුඩා ඒවා කියලා වෙන් කරන්න බෑ. ලොකු ඒවත් කුඩා ඒවත් හැම එකක්ම සම්‍යක් දර්ශනයෙන් යුක්තව කරන්න ඕන. ලොකු දේවලුත් කරන්න ඕන හොඳ ඥාන සම්පයුක්ත අදහසකින් යුක්තව කුඩා දේ ලොකු පොඩි දේවලුත් කරන්න ඕන ඥාන සම්පයුක්ත අදහසකින් යුක්තව. ඒ නිසා ආමිෂ ප්‍රතිපත්ති කියලා වෙන් කර ගන්නවට වඩා හොඳයි මේ වෙසක් සඳ නැගෙන වෙලාවේ අපි කරන ආමිෂ ප්‍රතිපත්ති කරුණු දෙකම පින්වත්නි ඥාන සම්පයුක්තව අවබෝධයක් ඇතුව අපේ ලෝභ දේශ මෝහ දුරු කිරීම සඳහා මේව කරන්නේ කියන තේරුම ඇතුව අවබෝධය ඇතුව අපි කරන ආගමික කටයුතු සිද්ධ කළොත්. ඉතින් මේ වෙසක් මාසේ හඳ නැගෙන අවස්ථාවේ අදිෂ්ඨානයක් කරගන්නට මම බුදුහාඳුරෝ නෙවෙයි අපේ බුදුහාඳුරෝ දේශනා කරපු ධර්මය අපි වහාම තේරුම් ගන්න ඕන. එහාට මෙහාට දුව ඉඳලා වැඩක් නැහැ. අපි නතර වෙන්න ඕන. අපි හැම එකක්ම අවබෝධයක් ඇතුව සිද්ධ කරන්න ඕන. හොඳ ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඒ වගේම දන් දෙන්න ඕන. භාවනා කරන්න ඕන. මේ හැම ගුණ ධර්මයක්ම දියුණු කරන්න ඕන. ඒව දියුණු කරන්නේ නැතුව මේ ඔටුනු පලන් දන්නා වගේ
කාගේවත් ළඟ තියෙන එකක් අපිට ලබා ගන්න ක්‍රමයක් ඇත්තේ නෑ. අපේ ළඟ තියෙන කෙලෙස් අපි අඩු කර ගන්න ඕනේ කියන අදිෂ්ඨානය ඇති කර ගන්නට. ඉතින් ඔයිට වඩා මම මේ දේශනා පවත්වන්නේ නැහැ. සුළු වෙලාවක් භාවනා කරලා පිරිත් අතීත රූපයෝ මම නොවෙමි වර්තමාන රූපයෝ මම නොවෙමි අනාගත රූපයෝ මම නොවෙමි අතීත වේදනාවෝ මම නොවෙමි වර්තමාන වේදනාවෝ මම නොවෙමි අනාගත වේදනාවෝ මම නොවෙමි අතීත සංඥාවෝ මම නොවෙමි වර්තමාන සංඥාවෝ මම නොවෙමි අනාගත සංඥාවෝ මම නොවෙමි අතීත සංකාරයෝ මම නොවෙමි වර්තමාන සංකාරයෝ මම නොවෙමි අනාගත සංකාරයෝ මම නොවෙමි අතීත විඥානයෝ මම නොවෙමි වර්තමාන විඥානයෝ මම නොවෙමි අනාගත විඥානයෝ මම නොවෙමි රූපං භික්ඛවේ අනිච්චා රූපං භික්ඛවේ දුක්ඛා රූපං භික්ඛවේ අනාත්තා වේදනා භික්ඛවේ අනිච්චා වේදනා භික්ඛවේ දුක්ඛා වේදනා භික්ඛවේ අනාත්තා සංඥා භික්ඛවේ අනිච්චා සංඥා භික්ඛවේ දුක්ඛා සංඥා භික්ඛවේ අනාත්තා සංඛාරා භික්ඛවේ අනිච්චා සංඛාරා භික්ඛවේ දුක්ඛා සංඛාරා භික්ඛවේ අනාත්තා විඥානං භික්ඛවේ අනිච්චා විඥානං භික්ඛවේ දුක්ඛා විඥානං භික්ඛවේ අනාත්තා අතීත රූපයෝ මම නොවෙමි රූපං භික්ඛවේ අනිච්චා වර්තමාන රූපයෝ මම නොවෙමි
රූපං භික්ඛවේ අනිච්චා අනාගත රූපයෝ මම නොෙමි රූපං භික්ඛවේ අනිච්චා. ඉතින් සියලු දෙනාටම යහපතක් වේවා, අභිවෘද්ධියක් වේවා, ශාන්තියක් වේවා, නිවනක් වේවා කියලා. කරණීය මත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච සක්කෝ ජෝච සූජෝච සුවචෝ චස්ස මුදු සන්තුස්ස කෝච සුභරෝච අප්පගිච්ඡෝච සල්ලවක උත්ති සන්ත්‍රින්ද්‍රයෝච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනන නච කුද්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදේයුන් සුඛිනෝ වාකේ මිනෝ හන්තු සබ්බේ සත් භවන්තු සුඛිතත්තා ඒකේ චිපාන භූතත්තේ තසාවා ථාවරාවා අනවස් දීගාවා යේ මහන්තාවා මජ්ක්‍ධිමාරස්ස කානුකතූලා දික්ඨාවා යේව අත්ති යේච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්භවේසී වා සබ්බේ භවන්තු සුඛිතත්තාන පරෝ පරං නිකුම්බේත නාති මඤ්ඤේත කත්ත චිනංකං ම්‍යාරෝසනා පටික සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතාය නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ එවම්පි සබ්බ භූත මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ උද්දං අදෝච සිරියං ච සම්බාදං අවේරං අසපත්තං තිත්තං චරන් නිසින්නෝ වා සයානෝ වා විගත මිද්දු ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහෝ දිට්ඨිං ච අනුප සීලවාදස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍යගේ තං නයිජාතු ගබ්බ පුනරේති ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේ පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං සුඛිතා හොන්තු ඥාතයෝ දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච සෝකප්පත්තා ච නිස්සෝකා හොන්තු සබ්බේ පිපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා සාදු සාදු සාදු. ඔහොම වෙනගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු.